දෛය වාසනාවන්ත කාරුණික බෞද්ධ පින්වත්නි අපි සියලු දෙනා අදත් කල්යාණ මිත්‍රත්වයෙන් සම්බන්ධ වන්නේ ඒ ගිරිමානන්ද සූත්‍ර සාකච්ඡාව සඳහායි. ඉතින් අපි දැන් සති දෙකක් මේ සූත්‍රය සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඉතින් ගිරිමානන්ද සූත්‍රය අපි සියලු දෙනාටම ඉතාම වැදගත් සූත්‍රයක්. විශේෂයෙන් මේ දවස්වල බොහෝ දෙනා අසනීප තත්ත්වයට පත්වන නිසා යම් කිසි කෙනෙක් රෝගාතුර වුණාම අසනීප තත්ත්වයට පත් වුණාම අපි දේශනා කරන සූත්‍රයක් තමයි ගිරිමානන්ද සූත්‍රය. ඉතින් මේ ගිරිමානන්ද සූත්‍රයේන දස සංඥා පිළිබඳවයි අපි සාකච්ඡා කරමින් සිටියේ. ඉතින් මේ දස සංඥාවල අපි නැවතුනේ අනිච්ච සංඥා කියන තැන. ඉතින් අනිච්ච සංඥාව අපි දිගට සාකච්ඡා කරගෙන ආවා. ඉතින් තවදුරටත් අදත් අනිච්ච සංඥාව පිළිබඳව සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට ගිය සතියේ අපි සාකච්ඡා කරපු ටික බොහෝ දිනක් අන්තර්ජාලයට දාන්න පුළුවන්ද කියලා ඇහුවා. ඉතින් ඒකත් ඉදිරියේදී ඒ සඳහා අන්තර්ජාලය සඳහා අපි ඒ ටික ඇතුළත් කරන්නම්. එතකොට මේ ගිරිමානන්ද සූත්‍රයේ අනිච්ච සංඥාව අද අපි සාකච්ඡා කරමු. ඉතින් ඊට කලින් කාරණා කිහිපයක් මතක් කරන්න තියෙනවා. එකක් තමයි මේ ගම් වතුර ප්‍රශ්නය ආවා. ඉතින් ඒ ආපු වෙලාවේ මේ ගම් වතුර ආධාර වශයෙන් අපි අර ටොනිස් කිචන් එකට අපි ආධාර ලබා දීමට බලාපොරොත්තු වුණා. ඉතින් ඒ වෙනුවෙන් දායකත්වෝ බොහෝ දේවල් ගෙනහැල්ලා දුන්නා. ඉතින් මේ දේවල් බොහෝ දුරට මම පියුම් අයියට මතක් කළා. සඳුදා දින වගේ වෙද්දී අපිට බෙදා දෙන්න ඒ අවශ්‍ය වැඩපිළිවෙල් හදලා දෙන්න කියලා. ඉතින් මේ ආධාර ලබා දුන් සියලු දෙනාටත් මේ අවස්ථාවේ මම ධර්ම දේශනාවට මත්තෙන් පුණ්‍යානුමෝදනා කරනවා. හොඳයි, ඊළඟ කාරණය තමයි තවත් වැදගත් කාරණයක් කතා කරන්න තියෙනවා. මේ ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ ඉතින් අපේ ටුඹ විහාරස්ථානයට වඩින්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් උන්වහන්සේ වැඩම කරාම ඉතින් අපි මේ විහාරස්ථානයේ මත පදනම් වෙලා යම් කිසි වැඩසටහනක් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. බොහෝ දුරට අප්‍රේල් 9 වෙනිදා මේ වැඩසටහන අපි පවත්වන්න ධර්මදේශනාමය පින්කමක් පවත්වන්න කල්පනා කරලා තියෙනවා. ඒ කාරණයක් අපි බොහොම කරුණාවෙන් සිල් දෙනා වෙත මතක් කරනවා. හොඳයි. එතකොට අද අපි සාකච්ඡාවට මත්තෙන් මේ අපි ගිය සතියේ කතා කරපු කාරණා සම්බන්ධයෙන් පොඩ්ඩක් ආවර්ජනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට හේතුව තමයි ගිය සතියේ අර කියපු කාරණයක් සම්බන්ධව යම් නිවැරදි කිරීමක් කරන්න අවශ්‍ය වෙනවා. නිවැරදි කිරීම තමයි මේ විද්‍යාත්මක පැත්ත විග්‍රහ කිරීමේදී මගේ අතින් යම් වැරදියට කියුණා කියලා ඒක මට හිතෙන්නේ. මම මේ ප්‍රසන්ටේෂන් එක මෙතන ඇත්තටම දැන් දාලා තියෙන්නේ. මෙතන මේ ඒක මට මතක් කරලා දුන්නා අපේ එළවලු මහත්තයා. බොහොම පිං. මෙතන මම අර මතක් කරා අයිරිෂ් කියන කෑල්ලට ඒ කියන්නේ මේ ඇසේ තියෙන කලර් එක අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් කියලා කතාවක් මතක් කරා. ඇත්තටම මේ අයිරිෂ් එක නෙවෙයි, අයිරිෂ් එකේ කලර් පිග්මන්ට් එක තමයි ඇහි කලර් එක තීරණය කරන්නේ. එහෙම නැතුව අඳුනගන්නේ අයිරිෂ් එක නෙවෙයි, මේ රෙටිනා කියන පාර්ට් එකෙන් තමයි කලර් එක අයිඩෙන්ටිෆයි කරගන්නේ කියන කාරණයයි අපේ දොස්තර මහත්තයා මතක් කරේ. ඒක අපි නිවැරදි කරනවා. මම අයිරිෂ් කියලා කිව්වා නම් ඒක අයිරිෂ් එක නෙමෙයි, ඒක රෙටිනා කියන වෙනවා. අයිරිෂ් එක තමයි ඇහි කලර් එක ඩිසයිඩ් කරන්නේ. ඒතර ඇහැට එන වර්ණ පැහැ සටහන මේ රෙටිනා ආශ්‍රිතව ප්‍රදේශයෙන් තමයි එක මේ ඒ කලර් එක එකතු කරගෙන ඊට පස්සේ ඒ visual recognitions කියන පාර්ට් එක සඳහා මේ brain එකට යවන්නේ. ඔබ දකින්නේ මේ ඒක. මේ අහින් ගත්ත දේවල් මේ brain එකට යවනවා.
කල සටහනට අනුව ඒ රූපය අඳුනගන්න. එතකොට මෙතන අපි අසත් රූපයත් කියන දෙක දැන් චක්කු ප්‍රසාදය කොහෙද තියෙන්නේ කියලා අහුවොත් ඇත්තට මේක අපිට විද්‍යාත්මකවත් හරියටම කියන්න බෑ මේක රෙටිනාකේද තියෙන්නේ කියලා. ඉතින් ඒ චක්කු ප්‍රසාදය කොහෙද තියෙන්නේ කියන කාරණය නිශ්චිතව අපිට විද්‍යාත්මකවත් කියන්න පුළුවන් ඇති. නමුත් අපිට ධර්මයට අනුව ගත්තාම අපිට තියෙන්නේ මෙන්න මේ විග්‍රහය තමයි චක්කු ප්‍රසාදයේ සම්බන්ධයෙන්. චක්කු ප්‍රසාදයේ නිල්වන් ඇසිපිය රෝමයෙන් අවටින් ගැවසීගත් කෘෂ්ණ ශුක්ල මණ්ඩලයෙන් විසිතුරු නිල් මහනෙල් මල් පෙත්තක් බඳු සම්භාර චක්ෂුෂෙහි ඒස් ගඩුවෙහි ශ්වේත මණ්ඩලයෙන් වට වූ කෘෂ්ණ මණ්ඩලය මැද්දෙහි ඉදිරියෙහි සිටින්නුන්ගේ ශරීර සටහන උපදින තැන මතුමත්ෙහි තබන ලද පුළුන් පෙද සතක් වක් කළ තෙල් බිඳුවක් ඒ පුළුන් පෙද සතෙහි පැතිර සිටිනා වූසේ ඇසෙහි වූ පටල සතෙහිම පැතිර වැඩිවීමද නැහැවීමද සරහීමද පාසලීමද කරන කිරිමවුන් සිව් දෙනෙකු විසින් වඩාදක් කැත්පුරෙකුසේ දැරීමය බැඳීමය මිහි කිරීමේ සැලීමේ යන කෘත්‍යයන් සතරක් ඇති රක්නාලදුව මේ වර්ණ ගන්ධ රස ඕජාවෙන් ඇති වෙලා ඊට පස්සේ මේ කෘත්‍ය කරමින් උකුණු හිසක් ප්‍රමාණයෙන් ඇති වෙන උකුණු හිසක් පමණ ප්‍රමාණයක තමයි මේ චක්කු ප්‍රසාදයේ තියෙන්නේ. ඒතර ඔබ දන්නවා උකුණු හිසක් කියන්නේ කොච්චර පොඩි දෙයක්ද කියලා. ඒ වගේ ඒ පොඩි පරාසයකට තමයි අපිට මේ වර්ණ නිභා කියන මේ පැහැ සටහන වැටෙන්නේ. එතකොට මෙතන මෙතන මේ කොළ පාටින් මම කියලා තියෙන තැන නෙවෙයි මේක ඇත්තටම තියෙන්නේ. මේක කොහේ තියෙනවද කියලා විද්‍යාත්මක කියන්න බෑ. අර සටහනට අනුව මේක මේ මණ්ඩලයේ පුරාම පැතිර පවතිනවා කියන එකයි සඳහන් වෙන්නේ. හොඳයි. එතකොට මේ දැන් විද්‍යාත්මක බලුවත් මේ අර visual recognitions කියන පාර්ට් එකට බ්‍රේන් එකට යවන ක්‍රියාවලිය තුළ ඇත්තටම දැන් අසත් රූපයත් ගැටිලා විඥාන ඒ අස රූප මනසට ගිහිල්ලානේ ඒක මේ අඳුරගන්නේ රූපය පිළිබඳව. එතකොට මේ ඒ අර්ථයෙන් බලුවහම මේ දෙකේම ක්‍රියාවලිය එකක් වගේ කියලායි අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. මේ දෙකම නිකන් එක විදියට යනවා කියන එක බුද්ධිසම් වලයි සයන්ස් වලයි දෙකේ. නමුත් අර නියුරෝ ට්‍රාන්ස්මිටර් ඒ පාර්ට් එක ගැන අපි බුද්ධිසම් වල එච්චර ගැඹුරින් මම දැකලා නැහැ කතා කරලා තියෙනවා. මෙන්න මේ අපි කොහොමුණත් තේරුම් ගන්න ඕන මේ ඇහි තියෙන චක්කු ප්‍රසාදයට තමයි පේන්නේ. ඒ චක්කු ප්‍රසාදය කියලා කියන්නේ උකුණු හිසක් තරම් පොඩි එකක්. ඒක කොහේ තියෙනවද කියලා අපිට නිශ්චිතවම අර්ථකථනය කරන්න බෑ. ඉතින් අපේ යල්ලිපොළ මහත්තයා අපි පුණ්‍ය අනුමෝදනා කරන මෙන්න මෙතන මගේ අර මම අයිරිෂ් එකෙන් කලර් අයිඩෙන්ටිෆයි කරනවා කියන එක ඒක වැරදි. ඒක ඇත්තටම රෙටිනා එකෙන් තමයි පාර්ට් එක කරන්නේ. අයිරිෂ් එකේ ඒ අයිරිෂ් එකේ පිග්මන්ට් එක තමයි ඇහි කලර් එක ඩිසයිඩ් කරන්නේ. ඒක තමයි ඒ දෙකේ වෙනස. හොඳයි. අපි ඊළඟ අපි ගියොත් අපේ මේ තව එක දොස්තර මහත්තයෙක් මට මතක් කරා අපේ අනුත් මහත්තයා ඉන්නවද දන්නේ නැද මේ දැන් මේ රූප කියලා කිව්වහම බොහෝ දෙනෙක් හිතනවා මේ ඇහැට දකින්න රූපේ විතරයි කියලා. අර අනිත් රූප ටිකත් පොඩ්ඩක් විග්‍රහ කරලා දෙන්න කියලා මතක් කළා. එතකොට දැන් ඇහැට පේන රූප විතරක් නෙවෙයි රූප කියලා කියන්නේ. ඉතින් ඒක පොඩ්ඩක් අපි විග්‍රහ කරගමු. එතකොට එතන වර්ණ, ශබ්ද, ගන්ධ, සුවඳ, රස, ස්පර්ශ, ධර්ම මේ ඔක්කොම රූප. රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, ස්පර්ශ රූප, ධම්ම රූප. එතකොට මේ ඔක්කොම රූප. එතකොට අපි පොඩ්ඩක් අද මේ රූප පිළිබඳව පොඩි සාකච්ඡාවක් කරලා තව පොඩ්ඩක් මේ රූප කියන්නේ මොකක්ද කියලා විග්‍රහ කරගන්න උත්සාහ කරමු. අපි ගිය සතියේත් අපි කතා කරා රූප සම්බන්ධව ටිකක් ගිය සතියේ කතා කරපු ටික ඔබට නැවතත් මතක් කර දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි අද කතා කරමු මේ රූප සම්බන්ධව තව ටිකක් ගැඹුරින්. හොඳයි. මේ රූප සම්බන්ධව තියෙන විග්‍රහය. තත්ත කතමං රූපායතනං රූපායතන යනු කුමක්ද? යං රූපං චතුන්නං මහා භූතානං උපාදාය වන්න නිභා
සනිදස්සනං සප්පටිගං නීලම් පීතකං ලෝහිතං ඔය ඇහැට පේන විදිය තමයි මේ විග්‍රහ කරන්නේ. නිල් ඊට පස්සේ කහ, ලේ පැහැය, සුදු පැහැය, කළු මදටි ඔය පේන විදිය. ඒක ඊටාම් පැහැදිලි මේ වන්න නිභා කියන වචනේ. එතකොට අපි රූපයක් කියලා ඇත්තටම අපි අල්ලගන්නේ ඒ රූපේ තියෙන වර්ණ සටහනක්. ඒකට කියනවා වන්න නිභා කියලා. ඒක පැහැදිලි කරගන්න. එතකොට තත්තගතම රූපය යං රූපං චතුන්නං මහා භූතාං උපාදාය. සතර මහා භූතයන් සහ ඒ භූතයන් මත පදනම් වෙච්ච උපාදාය රූපයන්ගේ උපවස් රූපය මත පදනම් වෙච්ච යම් රූප සටහනක් සනිදස්සනං සප්පටිගං ඇහැට පේන ස්පර්ශ සහිත නීලම් පීතකං ආදී වූ දේවල් වලට ඔන්න රූපං කියලා කියන මෙතන වචන දෙකක් තියෙනවා සනිදස්සනං සප්පටිගං කියලා. මෙන්න මේ වචන දෙක ඉතාම වැදගත්. එතකොට ඔබට පේන රූපය සනිදස්සනයි. පේනවා මොකද්ද පේන්නේ? සනිදස්සන වෙන්නේ මොකද්ද? වන්න නිභා. පැහැ සටහනක් විතරයි. එතකොට ඇහැට පේන රූපය සනිදස්සනයි. හැබැයි රූපේ වර්ණ පැහැ සටහන් තමයි ඔබට පේන්නේ. ඒ කියන්නේ දැන් අපි ආපහු මේක මෙන්න මෙතෙන්ට ගියොත් ඔබට ඒක ඉතාම පැහැදිලි වෙයි. කතා කරොත් මෙන්න මෙතන දැන් මේ ඉරුසඳු හෝ කෘතිමව ගත්ත ආලෝකයකින් මේ යම් කිසි වස්තුවක් මත පරාවර්තනය වෙන ආලෝකයක පාටක් තමයි ඇහැට පේන්නේ. ඔබට පේනවාද මේ පරාවර්තිත මේ වර්ණ සටහන තමයි ඇහැ කියන එක ලබා ගන්න. එහෙම නැත්නම් ඇහැට පුළුවන් කමක් නැහැ මේ රූපය කියන එක දකින්න. ඒ වගේම රූපයට පුළුවන් කමක් නැහැ ඇහත් නැතුව කෙලින්ම චක්කු මේ මනසට යන්නත් ක්‍රමයක් නැහැ. එතකොට ඇහැ මේ පැහැ සටහන අරගෙන ඒ සටහන මත පදනම් වෙලා මනසට ගිහිල්ලා තමයි මේ රූපය පිළිබඳව දැනීමක් ඇති කරගන්නේ. එතකොට ඇහැට දකින්න රූප දකින්න බෑ. ඇහැට දකින්න පුළුවන් මෙන්න මේ පරාවර්තනය වන වර්ණ සටහන විතරයි. ඒකට කියන වර්ණ නිභා කියලා පැහැ සටහන. හොඳයි. එතකොට ඔබ ඇහෙන් රූප දැක්ක කියන කතාව එතකොට මේ හරහා ඇහෙන් රූප දැක්ක කියන කතාව වළංගු වෙන්නේ නැහැ. එතකොට ඇහෙන් දකින්න පුළුවන් මොනවද? වර්ණ විතරයි. හොඳයි. එතකොට සනිදස්සනං සප්පටිගං. එතකොට පැහැදිලි. ඊට පස්සේ අපි මෙතෙන්ට ආවම තව ටිකක් මේ මෙතන තියෙන්නේ මේ දකින්න දේවල්. නිල්, කහ, ලේ, පැහැ, සුදු, කළු, මදටිය ඔය ආදි වශයෙන් පේන දේවල්. එතකොට ආපහු වෙනවා සනිදස්සනං සප්පටිගං. එතකොට සනිදස්සන වූ පටිග සහිත වූ රූපං. එතකොට ඊට පස්සේ මොකද? සප්පටිගං චක්කුණා අනිදස්සනේන සප්පටිගේන. එතකොට දැන් රූපය සනිදස්සන වෙනකොට ඇහැ මොකද වෙන්නේ? ඇහැ කියන එක අනිදස්සන වෙනවා. දැන් බලන්න මේ බාහිර ආයතනය මෙතන සනිදස්සන වෙලා තියෙනවා රූපය කියන එක, ඒකේ වර්ණ නිභාව කියන එක. හැබැයි ඇස කියන එක අනිදස්සනයි. දැන් ඇහැ කියන එක අනිදස්සනයි කියන එකෙන් අපි තේරුම් ගන්නවා දැන් බලන්න ඔබේ ඇහෙන් ඔබට ඔබේ ඇහැ දකින්න පුළුවන්. දකින්න බෑනේ. එතකොට ඔබ ඇහැ කියලා කණ්ණාඩියක් කරේ කොහෙට හරි ගිහලා ඉස්සරහට ගිහලා දකිනවා ආපහු දකින්නේ අර වර්ණ සටහනක්නේ. එහෙම නැතු ඇහැට කවදාවත් තමන්ගේ ඇහැ දකින්න බෑ. එතකොට ඇහැ කියන එක අනිදස්සනයි. ඒ ඇහැ හැදිලා තියෙන මහ භූත හතර සහ ප්‍රසාද රූප ඒ කියන්නේ සුද්ධාෂ්ටකයත් ඒකත් අනිදස්සනයි. එතකොට ඇහැ අනිදස්සන වෙනකොට අනිදස්සන සප්පටික වෙනකොට රූපය සනිදස්සන වෙලා තියෙනවා. එතකොට මේ ඉන්ද්‍රියයන් හයේ එකම සනිදස්සන දේ බවට පත්වන්නේ රූපය විතරයි. අපි ඊට ඒවත් අධ්‍යයනය කරලා බලමු. ඔන්න රූපය. ඊට පස්සේ අපි ශබ්ද රූපයට ගියාම තත්තගතමන් සද්ධායතනං අර වගේම යම් ශබ්දයක් මහා භූත මත පදනම් වෙච්ච උපාදාය රූපවල උපවත් බව පදනම් කරගෙන ගැටීම නිසා යම් බෙරහඬක් වේවා මිහිඟු හඬක් වේවා සක් හඬක් වේවා මොනවා හරි ශබ්දයක් වේවා ඒ ශබ්දය අනිදස්සනෝ සප්පටිගෝ මහා භූතන උපාදාය අනිදස්සනෝ සප්පටිගෝ. එතකොට ඒ ශබ්දය අනිදස්සනයි. ඒක පේන්නේ නැහැ. දැන් ඉස්සෙල්ලා රූපය සනිදස්සන වුණා. මෙතන ශබ්දය අනිදස්සනයි.
දැන් හොඳට මේ කාරණේ තේරුම් ගන්න. ඔබට වර්ණ ඇහැට පෙනුනට ඔබේ කනට කවදාවත් ශබ්ද පේන්නෙත් නැහැ. ඔබේ ඇහැට ශබ්ද පේන්නෙත් නැහැනේ. ඇහෙන් ශබ්දයක් කියන එක දකින්න බෑනේ. මොකද කනට එන්නේ ශබ්දයක් විතරයි. සතර මහා භූත සහිතව ශබ්ද රූපයක් විතරයි. එතකොට ශබ්දයක් අනිදස්සනයි ඒ වගේම කන එහෙම නැත්නම් සෝත ඉන්ද්‍රියත් අනිදස්සනයි. එතකොට චක්කු කියන ඉන්ද්‍රිය තුල චක්කු ඉන්ද්‍රිය අනිදස්සනයි. නමුත් රූප කියන ඒවා සනිදස්සනයි. මෙතන සෝත කියන ඉන්ද්‍රියත් අනිදස්සනයි. ඒක පේන්නෙත් නැහැ. ඒ වගේම ශබ්දය කියන එක පේන්නෙත් නැහැ. දැන් ඉස්සෙල් එකේ ඇස පේන්නේ නැහැ. නමුත් රූපය කියන එක පේනවා. ඒ කියන්නේ වර්ණ නිභාගයෙන් රූප සටහන කියන එක පේනවා. පැහැ සටහන කියන. දැන් මෙතන කන කියන එකට ආවහම කන පේන්නෙත් නැහැ, ශබ්දය පේන්නෙත් නැහැ. හැබැයි මෙතන තියෙන සෝත ඉන්ද්‍රියට සම්බන්ධව ඇති සුද්ධාෂ්ටකයත් ශබ්දයට අදාළ සුද්ධාෂ්ටකයත් මේ දෙක ඝට්ටණය වීම නිසා ශබ්දයක් කනට එනවා. ඒක චක්කු විඤ්ඤාණයට ගිහිල්ලා තමයි තීරණය කරන්නේ මේක බෙර හඬද මොන හඬද කියන කාරණා. හොඳයි. එතකොට ඒකට අපි කියනවා ශබ්ද රූප කියලා. හොඳයි. ඊළඟ අපි ආවොත් ගන්ධ රූප කියන කොටසට. ගන්ධ රූප කියන කොටසට. දැන් ශබ්ද රූප ගත්තහම ශබ්ද රූපේ චක්කු ඇස කියන එක අනිදස්සනයි. නමුත් රූපය කියන එක සනිදස්සනයි. ඔබ ඇහෙන් රූපවල කලයක දකින්න පුළුවන්. ඊට පස්සේ කන කියන එකට ආවහම කනත් අනිදස්සනයි, ශබ්දයත් අනිදස්සනයි. ඒ දෙකම පේන්නේ නෑ. ඊට පස්සේ අපි යමු ගන්ධ රූප කියන එකට. ගන්ධ රූප කියන එකට ආවහම තත්ත කතමං ගන්ධායතනං යෝ ගන්ධෝ චතුන්නං මහා භූතානං උපාදාය අනිදස්සනෝ සප්පටිගෝ. මූල ගන්ධෝ සාර ගන්ධෝ ආදී වශයෙන් තියෙනවා. එතකොට මේ මහා භූත වලින් පදනම් වෙච්ච උපාදාය රූපයන්ගෙන් උපවත් වෙච්ච යම් ගන්ධයක් තියෙනවා නම් ඒ ගන්ධයත් අනිදස්සනයි. ඔබට ගඳ සුවඳ දකින්න බෑනේ. ඒ වගේම නාසයත් නාසයේ මේ ගන්ධ ප්‍රසාදය කියන එකත් අනිදස්සනයි. ඔබට නාහය මේ කල ඒත් දකින්න පුළුවන් රූප සටහනක් නේ. තරමනහයද කියන එක ඉතින් ඒක පනවගත්ත සම්මුතියක්. නමුත් ඒ නාසය ඇතුලේ තියෙන ගාන ප්‍රසාදය කියන එක අනිදස්සනයි. ඒතකොට දැන් බලන්න නහය කියන නහයේ ගාන ප්‍රසාදය කියන එකත් අනිදස්සනයි. ඒ වගේම ගන්ධය කියන එකත් අනිදස්සනයි. එතන මේ මතක් කරන්නේ මේ ගන්ධ ආයතන කවරදත් යම් ගන්ධ සතරක් මහා භූතයන් නිසා උපන් අනිදර්ශන සප්පතිග වූයේද මුල් ගන්ධය, හර ගන්ධය, පොතු ගන්ධය, පත් ගන්ධය මේ ආදී වශයෙන් යම් ගන්ධ ආයතනයයි කියනු ලැබේ. හොඳයි. එතකොට දැන් අපි තුනක් කියන ගත්තා. ඊට පස්සේ හතරවෙනි එක රස රූපය. තත්තගතමං රසායතනං. ඒ කියන්නේ අපේ කටට දැනෙන රස. කට නෙවෙයි දිවට දැනෙන රස. එතකොට ඒකත් සතර මහා භූත වලින් හටගන්නේ. එතකොට මොකද වෙන්නේ? එහිදි වෙන්නේ අනිදස්සනෝ සප්පටිගෝ මහා භූත. එතකොට යම් රසයක් වෙනවා නම් ඒ රසයත් සතර මහා භූතයන්ගෙන් හටගත්ත උපාදාය රූපයන්ගෙන් උපවත් වෙච්ච අනිදස්සනයි, පෙනෙන්නේ නැති දෙයක්. ඒ වගේම ජීවහා ඉන්ද්‍රියත් රස දැනෙන දිවේ තියෙන තැනත් ඒකත් පේන්නේ නැහැ. ඒතර මේ දෙකම අනිදස්සනයි. ඊට පස්සේ අපි ගියොත් ස්පර්ශ කියන එකට. ස්පර්ශ කියන එක මේ ස්පර්ශයේදී අතරම ස්පර්ශයේදී සතර මහා භූත ධාතු වලින් පඨවි තේජෝයි වායෝයි විතරයි. එතකොට මේ ආපෝ ධාතුව නැහැ ස්පර්ශය තුල. එතකොට ඒ ස්පර්ශ ධාතුව එතකොට ස්පර්ශය තුල ස්පර්ශයත් අනිදස්සනයි, පොට්ටබ්බයත් අනිදස්සනයි. ඒ වගේම පොට්ටබ්බ රූප සහ ආයතන දෙකම අනිදස්සනයි. ඒ කියන්නේ ශරීරයේ දැනෙන ස්පර්ශය සහ ශරීරයේ ස්පර්ශ දැනෙන ආයතනය කියන එක, ස්පර්ශ ඉන්ද්‍රිය කියන එක දෙකම අනිදස්සනයි.
සප්පටිගයි. එතකොට දැන් අපි ආවොත් දැන් අන්තිම එකට මන කියන තැනට මන ආයතනයට දැන් ඔබට මතක ඇති ඇස කියන එක අනිදස්සනයි සප්පටිගයි. නමුත් රූපය කියන එක සනිදස්සනයි. රූපය කියන එක දකින්න පුළුවන්. ඉන් මෙහාට ආපු සියලුම ආයතන අනිදස්සනයි අප්පටිගයි. අනිදස්සනයි සප්පටිගයි. දකින්න බෑ නමුත් ගැටීමෙන් සහිතයි. ඒතර අපි මන කියන ආයතනයට ආවහම මම මේක තවත් ඉදිරියට පැහැදිලි කරලා දෙන්නම්. මන කියන ආයතනයට ආවහම මන කියන ආයතනයේ තියෙන යම් තත්තගතමන් ධම්මායතන. ධම්මායතනය කියන්නේ මොකද්ද? වස්තු ප්‍රසාදයේ මත පදනම් වෙච්ච වේදනා සංඥා සංස්කාර. අන්න වේදනා සංඥා සංස්කාර කියන රූපස්කන්ධ තුන. ඒ වගේම යංච රූපං අනිදස්සනං අප්පටිගං. යම් රූපයක් වෙද්ද ධම්මායතන පරිපන්න. ඒතර ධම්මායතන පරිපන්න කියලා කියන්නේ ඇත්තටම මෙතන අර අපි රූපේ කතා කරපු සූක්ෂම රූපේ 16 ආකාරය. ඒ වගේම අසංකතාච ධාතු. අසංකත ධාතුව කියලා කියන්නේ මෙතන ඇත්තටම අපේ මන කියන ඉන්ද්‍රියේ ස්පර්ශ කරන, ගෝචර කරන මෙතන ඇත්තටම අප්පටිගං කියන වචනේ කොච්චර දුරට ගැලපෙනවද කියන කාරණය අපිට තේරුම් ගැනීමට අමාරුයි. ඒක නිකන් උපනිශ්‍රය, ගෝචර, ප්‍රත්‍ය වගේ අර්ථයකට තමයි අපිට යන්න පුළුවන්කම තියෙන්නේ. ඒතකොට අසංකතාජ ධාතු. අසංකත ධාතුව කියලා කියන්නේ රාගක්කය, දෝසක්කය, මෝහක්කයෙන් මිදිච්ච නිවන කියන එක. ඒකත් ධම්මායතනයට අදාළ දෙයක්. එතකොට මෙතන පැහැදිලි දෙකක්. දැන් මෙතන ධම්මායතනයේ ඇත්තටම නාම රූප නිර්වාණ තුනම තියෙනවා. ඒතකොට වේදනා සංඥා සංස්කාර කන්දෝ කියනකොට එතන නාම ටික තියෙනවා. ධම්මායතන පරිපන්න රූප කියද්දී එතන රූප ටික තියෙනවා. අසංකත ධාතු කියනකොට නිවනක් තියෙනවා. එතකොට ආයතන ටිකෙන් ධර්මායතනය තුල තමයි වැඩියෙන්ම රූප තියෙන්නේ. දැන් චක්කු ඉන්ද්‍රිය ගියොත් රූප විතරයි. මේක මෙතන තියෙනවා තුනක්. එතකොට අපි මේ ටික මෙන්න මේ විදිහට අපි වර්ග කරගත්තොත් මේ ආයතන වශයෙන් බෙදාගත්තොත් මේ නාම රූප ටික මේ ඉන්ද්‍රියන් ආයතන ටික අපිට මෙන්න මේ විදිහට ලයිස්තුගත කරගන්න පුළුවන්. දැන් ඇස ගත්තාම චක්කු කියන එක අනිදස්සනයි. සප්පටිගයි. එතකොට ඇහෙන් අපි වර්ණනේ දකින්නේ වර්ණය කියන එක රූප කියන එක සනිදස්සනයි සප්පටිගයි. සනිදස්සනයි කියන්නේ දකින්න පුළුවන්. එතකොට ඔබට පේනවා මේ සියල්ල තුල සනිදස්සන වෙච්ච එකම දේ. ඒ කියන්නේ ඔබේ ඉන්ද්‍රියන් හයෙන් ඔබට දකින්න පුළුවන් එකම දේ මේ වර්ණ නිභාව පැහැසටහන විතරයි දකින්න පුළුවන්. අනිත් කිසිම දෙයක් ඔබට දකින්න බෑ. දැන් එතකොට අපි කනට ආවහම කන කියන එක කන කියන කාරණේ අපි විග්‍රහ කරගත්තොත් සෝත ඉන්ද්‍රිය කියන කාරණය. ඒකත් අනිදස්සනයි සප්පටිගයි. ශබ්දයක් අනිදස්සනයි සප්පටිගයි. ඊට පස්සේ නාසය ගාන ඉන්ද්‍රිය කියන එකට ආවහම ගාන ප්‍රසාදය කියන එකට ආවහම ඒකත් අනිදස්සනයි පේන්නේ නැහැ සප්පටිගයි. ඒ වගේම ගන්ධ රූප කියන එකත් අනිදස්සනයි සප්පටිගයි. එතකොට දිවත් ජීවා ඉන්ද්‍රිය ජීවා ප්‍රසාදය කියන තැනට ආවහම ඒකත් අනිදස්සනයි සප්පටිගයි. අනිදස්සනයි සප්පටිගයි. ශරීරය කියන එකට ආවහම ඒකත් පොට්ටබ්බ කියන ඉන්ද්‍රිය ඒකත් අනිදස්සනයි සප්පටිගයි. එතකොට මන කියන වස්තු ඉන්ද්‍රියට ආවම මන කියන එකට ආවම ඒක අනිදස්සනයි අප්පටිගයි. ගැටීම් සහිතයි. ඒතර එතන වේදනා සංඥා සංස්කාර කියන නාම ධර්ම ටිකත් ඒ වගේම සූක්ෂම රූප කියන ඒ 16ත් ඒ වගේම අසංකත ධාතුව කියන මෙතන 20ක් තියෙනවා. මෙතන මේ 20 ඇත්තටම මේ විග්‍රහ කරලා තිබ්බේ මේ 20ක් කියලා විග්‍රහ කරලා තිබ්බේ විසුද්ධි මාර්ගයේම ආයතන විභාගයේ නැවතත් මේක 69ක් කියලා විග්‍රහ කරලා තිබ්බ ධර්ම කියන ආයතනයට 69ක් රූප තියෙනවා කියලා. ඒ 69 වෙන්නේ කොහොමද? මෙතන වේදනා සංඥා සංස්කාර කියන නාම ටිකට 52ක් වූ චෛතසික ධර්ම සියල්ලම ගන්න. චෛතසික ධර්ම 52ම මෙතෙන්ට අන්තර්ගත කරනවා. ඒතකොට 52යි 16යි 68යි ගණන් හරිනේ 68යි අසංකත ධාතුවයි 69යි. මේක 69ක් කියලා විග්‍රහ කරන ක්‍රමයක් තියෙන මේ ධර්ම කියන එකට අදාළ රූප ටික.
එම මේ රූපයි නාමයි ඔක්කොම එකතු කරාම නිබ්බාණය කියන්නේ. අසංකත කියන්නේ නිවන. හොඳයි. එතකොට ඔන්න ආයතන පිළිබඳව අපි වෙන වෙනම අඳුරගත්තා. මෙන්න ආධ්‍යාත්මික ආයතන ටික, මෙන්න බාහිර ආයතන ටික. එතකොට ඇස කියන්නේ ආධ්‍යාත්මික ආයතනය, චක්කු ප්‍රසාදය කියලා කියන්නේ රූපය කියන්නේ බාහිර ආයතනය. එතකොට මේ ආධ්‍යාත්මික බාහිර ආයතන ඔන්න අපි විග්‍රහ කරගත්තා. ඒ ආයතනයන්ට සාපේක්ෂව ගොඩනැගෙන රූප ධර්ම පිළිබඳවත් ධම්මායතනවන් නාම ධර්ම පිළිබඳවත් අපි සවිඥානික වුණා. හොඳයි. ඊළඟට අපි මේ සූක්ෂම රූප මොනවද කියලා කාට හරි මෙතන ප්‍රශ්නයක් ආවොත් දැන් මෙතන 16ක් කතා කරන්නේ සූක්ෂම රූප කියලා. මේ ටික තමයි සූක්ෂම රූප. ස්ත්‍රී ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය, කාය විඤ්ඤාති, වාක් විඤ්ඤාති. මේව පිළිබඳව තව විග්‍රහ කරගන්න ඕන නම් ඔය අභිධර්ම මාර්ගය, අභිධර්ම චන්ද්‍රිකාව, ඒ වගේ පොත් ටිකක් කියවන්න. මේ ඔක්කොම විග්‍රහ කරන්න ගියොත් වෙලාව මදි වෙනවා. හොඳයි. ඊට පස්සේ අපි මේ ආයතන විභාගයෙන් පස්සේ තවදුරටත් මේක පොඩ්ඩක් විග්‍රහ කරලා ලියා ගන්න පුළුවන් අපිට ධාතු ආයතන 12කට වෙන් කරගත්තොත්. එතකොට මේ ටිකම අපි ධාතු ආයතන වලට වෙන් කරගත්තොත් මේක මේ විසුද්ධි මාර්ගයේ මේ ධාතු කතාව තියෙන ඔබට කියවන්න පුළුවන්. දැන් එතෙන්දි මේ ආයතන ටික වෙන් වෙන්නේ මෙහෙමයි 18කට ඇස රූපය ඇස පිළිබඳව දැනීම චක්කු විඥානය. චක්කු රූප චක්කු විඥාන. සෝත කියන්නේ අපි කනට සෝත ප්‍රසාදය. ඊට ශබ්ද ඊට පස්සේ සෝත විඥානය. ගාන ධාතුව ගන්ධ ධාතු ගාන කියලා කියන්නේ නහය. එතකොට මේ නහයේ තියෙන මේ ගාන ප්‍රසාදය. එතකොට ගන්ධ සුවඳ ගාන විඥානය. එතකොට මෙහෙම මනෝ ජීවහා රස ජීවහා විඥාන. කාය පොට්ටබ්බ කාය විඥාන. මනෝ ධම්ම මනෝ විඥාන ධාතු. එතකොට දැන් මෙතන ඔබ දකිනවා මේ ධම්ම කියන එක නැවතත් අපි කොටස් තුනකට බෙදනවා. නාම ධර්ම වශයෙන් වේදනා සංඥා සංස්කාර කියලා ඒක ඉස්සෙල්ලත් මතක් කරා. සූක්ෂම රූප 16ක් විග්‍රහ කරනවා. ඒ වගේම නිර්වාණය අසංකත ධාතු වශයෙන් රාගක්ඛය දෝසක්ඛය මෝහක්ඛය විග්‍රහ කරලා තියෙනවා. දැන් එතකොට මෙතන මේ තියෙන සම්පූර්ණ ක්‍රියාවලියම මේ තියෙන ධාතු ආයතන 18ම අපි නාම රූප වලට වෙන් කරගන්නේ කොහොමද? දැන් මේ නාම රූපනේ මේ තවත් මේ පහසු වර්ගීකරණය සඳහා මේ 18කට කඩන්නේ. එතකොට මෙතන නාම රූප කිව්වහම නාම කියන ගණේට මෙන්න මේ විඥාන හයත්. මේ විඥාන හය චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන මේ විඥාන හයත්. මේ ලෝකේ තියෙන විඥාන හය. මේ විඥාන හයත්. ඒ වගේම වේදනා සංඥා සංස්කාර කියන මේ නාමස්කන්ධයෙන් නියෝජනය වෙන අරූපස්කන්ධයෙන් නියෝජනය වෙන මේ ටිකත් මේ දෙකටම අපි නාම කියලා කියනවා. එතකොට මේ වේදනා සංඥා සංස්කාර කියන නාම ධර්ම ටිකත් ධම්ම ධාතුවට අදාළ චක්කු සෝත ගාන ජීවහා කාය කියන මනෝ විඥාණයට අදාළ හයත් මේ සමස්තයට අපි කියනවා නාම කියලා. ඔබ දැකලා මේ ඔබට පේනවනේ මේ එක පාටකින් තියෙන ඒවා. ඊට පස්සේ රූප කියලා කිව්වහම මෙතන මේ හයත් මෙතන මේ හයෙන් අපි 1 2 3 4 5 6යි 7යි 8යි 9යි 10යි 11යි. එතකොට ධම්ම කියන ධාතුවේ මේ සූක්ෂම රූප 16ක්. මම මේ කොළ පාටින් ලකුණු කරලා තියෙන්නේ රූප ධර්ම ටික. මේ ටික තමයි රූප බවට පත් වෙන්නේ. එතකොට මේ කහ පාටින් වගේ කහ නෙවෙයි තද කහ පාට වගේ තියෙන පාට කරලා තියෙන ටික නාම බවට පත් වෙනවා. අනිත් සියලුම ටික රූප බවට පත් වෙනවා. ඒතකොට අපි රූප කියලා කතා කරන්නේ මෙන්න මේ ඔක්කොම ටික. ඒතකොට නාම කියලා කතා කරන්නේ මෙතන නාම ධර්ම ගුවන් වේදනා සංඥා සංස්කාර ඇතුළු කෙලින්ම 52ම එනවා චෛසික ධර්ම. ඒතකොට නාම රූප කියලා මේ ටික කඩා ගත්තා. ඊට පස්සේ මේ ටික ස්කන්ධ පහට කැඩුවොත් ස්කන්ධ පහට ඒතකොට රූපස්කන්ධය කියලා අපිට පුළුවන් මෙන්න මේ කොළ පාට ටික හඳුනා ගන්න. රූපස්කන්ධය. මේ ටික තමයි රූපස්කන්ධය වශයෙන් ඔබට මේ කොළ පාටින් පේන්නේ. වේදනා සංඥා සංස්කාර ඔබට මෙතන පේන්න තියෙනවා වේදනා සංඥා සංස්කාර ඒ විදිහටම නාම ධර්ම වශයෙන්. විඥාන කියලා කිව්වහම මෙන්න මෙතන මේ තියෙන මේ 6.
එතකොට රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන ස්කන්ධ පහටත් මේක අපිට කඩා ගන්න පුළුවන්. යම් කෙනෙකුට මේක චිත්තචෛසික රූප නිබ්බාන කියලා ඕනනම් ඒ විදිහට කඩා ගන්නත් පුළුවන්. චිත්ත කිව්වහම මෙන්න මේ 6. මේ 6. ලෝකයේම කියලා චිත්තචෛසික රූප නිබ්බාන කියලා කැඩුවොත් පරමාර්ථ ධර්ම විදිහට. එතකොට මේ 6 චිත්ත. එතකොට චෛසික වශයෙන් මෙන්න මෙතන වේදනා සංඥා සංස්කාර ඇතුළු 52ම චෛසික. රූප කියලා ගත්තාම මෙන්න මේ කොළ පාටින් තියෙන ධම්ම ධාතුවේ සූක්ෂම රූපත් එක්ක මෙන්න මේ කොළ පාට තියෙන රූප ටික. චිත්ත චෛසික රූප. නිබ්බාන කිව්වහම මෙන්න මෙතන තියෙන අසංකත ධාතු. ඔබට පැහැදිලි. එතකොට මේක අපිට ඕන විදිහකට මැපින් කරගන්න පුළුවන්. එතකොට මේක අපි නාම රූප වශයෙන් මැපින් කරා, ස්කන්ධ වශයෙන් මැප් කරා, ඊට පස්සේ චිත්ත චෛසික රූප නිබ්බාන වශයෙන් උත් මැප් කරගත්තා. එතකොට මෙන්න මේ ටික තමයි රූප, මේ ටික තමයි නාම. ඔබට දැන් නාම රූප පිළිබඳව මම කල්පනා කරනවා යම් අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. ඉතින් මීට වඩා නාම රූප ගැන කතා කරනවා නම් ආපහු ඉතින් රූප 28 අරගෙන ගැඹුරින් විග්‍රහ කිරීම තමයි කරන්න ඕනේ. එහෙම වුණොත් ටිකක් පාඩම ටිකක් මේ දේශනාවත් එපා වෙනවා, පාඩමත් ටිකක් බර වැඩි වෙනවා. ඉතින් කෙනෙකුට මේ පිළිබඳව අධ්‍යයනය කරන්න ඕන නම් රේරුකාණි චන්දිල හඳුරුන්ගේ අභිධර්ම චන්ද්‍රිකා, අභිධර්ම මාර්ගය වගේ පොත්, අභිධර්මයේ මූලික කරුණු වගේ පොත් අරගෙන කියවුවාම ඒ පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. හොඳයි. ඒතර මේ ටික තමයි දැන් අපි නාම රූප කියලා විග්‍රහ කරේ. ඉතින් යම් කිසි කෙනෙකුට මේ අසංකත ධාතු ගැන එහෙම තව බලා ගන්න ඕන නම් ඉතින් ඕන තරම් ඒවට විස්තර තියෙනවා. ඉතින් මේ අසංකත ධාතුව ගැන විවිධ මතවාදක් තියෙනවා. දැන් පෙලක් වෙලාවට රාගක්කය, දෝසක්කය, මෝහක්කය නිවන මේ අසංකත ධාතු විදිහට විග්‍රහ කරන්නේ. පෙලක් අය විග්‍රහ කරනවා සෝවහන් වෙනකොටත් යම් තරමක් දුරට මේ අසංකත ධාතුව ඒ පුද්ගලයන්ගේ ඉන්ද්‍රිය බල ධර්මයට අනුව ක්‍රියාත්මක වෙනවා කියන එක. සකු르දාගාමී වෙනකොට තව ටිකක් මේ දස සංයෝජන ෂය වෙන ආකාරයටත් මේ අසංකත ධාතුව පූර්ණේ වෙනවා කියලා විග්‍රහ කරනවා. ඒක විදිහට ඒව විග්‍රහ කිරීම තියෙනවා. හොඳයි. දැන් එතකොට අපි නාම රූප පිළිබඳව විස්තරාත්මක විග්‍රහයක් සිද්ධ කරගත්තා. ඊට පස්සේ අපි පොඩ්ඩක් නැවත අපි මාතෘකාවට යන් අපි කතා කරමින් හිටියේ අනිච්ච සංඥාව පිළිබඳව. ඉතින් රූපය පිළිබඳව ඔබ හොඳ අවබෝධයක් ලබා ගත්ත කියලා මම කල්පනා කරනවා. මෙතන රූපය ඇත්තටම මොකක්ද කියන කාරණේ මෙතන ඔබ තේරුම් ගත්තා. චක්ෂු ඉන්ද්‍රිය පිළිබඳව කතා කරා. එතකොට චක්කු සෝත ගාන ජීවහා කාය කියන ඉන්ද්‍රියන් 6ම පිළිබඳව මෙතනින් කතා කරා. ඊට සාපේක්ෂව කොහොමද රූප ගොඩනගෙන්නේ කියන කාරණයක් කතා කරා. හොඳයි. දැන් අපි ආපහු පොඩ්ඩක් මේ රූපය ගැන විග්‍රහයක් කරගමු. මේක ඇත්තටම සඳහන් වෙන්නේ මේ පටිසම්භිදා මග්ගපාළී ගෝචරණානත් ඥානාදි නිද්දේශ කියන කොටසේ 16 වෙනි කොටසේ. දැන් ඇස සහ රූපය නැවතත් අපි අරගෙන අර ඉති රූපං මේ රූපයයි, මේ රූප සමුදයයි, මේ රූප නිරෝධයයි කියන කාරණා තුන නැවතත් විග්‍රහ කරගමු. එතකොට අපිට අනිච්ච සංඥාව මෙතනින් අවසන් කරගන්න පුළුවන්. හොඳයි. දැන් මෙතන මේ අනිච්ච සංඥාව කියලා කිව්වහම ඒ අනිච්ච සංඥාව තුළ ඉති රූපං කියන එක තුළ මුලින්ම අපි රූපය කුමක්ද කියන එක තේරුම් ගත්තා. දැන් මෙතන රූපය තේරුම් ගැනීමේ පළවෙනි පියවර වශයෙන් මේ ගෝචරණානත් ඥාන නිද්දේශයේ සඳහන් කරනවා පළවෙනි අදියර තමයි මේ රූපය බාහිර දෙයක් කියලා ඔබට තේරුම් ගන්න කියන එක. බහිද්ධා ධම්මේ වවත්තේහි රූපේ බහිද්ධා වවත්තේහි සද්දේ බහිද්ධා මේ ආදි වශයෙන් රූප ශබ්ද ගන්ධ පොට්ටබ්බ කියන ධම්ම කියන මේ සියල්ලම බාහිරින් තියෙන දෙයක් කියන එක තේරුම් ගන්නලු මුලින්ම. දැන් එතකොට දැන් අපිට පැහැදිලි මෙතන මේ නැවතත් අපිව අරගෙන යන්නේ අර ඉන්ද්‍රිය කතාවට. දැන් ඉන්ද්‍රියන් ටික අභ්‍යන්තර අපි දැන් චක්කුසෝත ගාන ජීවහා කාය මන කිව්වහම ඒවට කියනවා ආධ්‍යාත්මික ඉන්ද්‍රිය කියලා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කිව්වහම අපි ඒකට කියනවා බාහිර ආයතන කියලා. දැන් එතකොට පළවෙනි දේ තමයි අපි තේරුම් ගන්න ඕන මේ රූපය කියන එක බාහිර දෙයක්. එළියේ තියෙන දෙයක්, පිටින් තියෙන දෙයක්. දැන් මේ පැහැ සටහන කියන එක මේක ඇත්තටම සුද්ධාෂ්ටකයක් නේ අපි කතා කරන පටිවාප තේජෝය වර්ණගත රසෝජා කියන සුද්ධාෂ්ටකයට අයිති කතාවක් මේ වර්ණ සටහන පැහැ සටහන කියලා කියන්නේ. එතකොට මේ පැහැ සටහන
චක්කු විඥාණයට ගියාට පස්සේ නැවතත් මේක මේ සුද්ධාෂ්ටකයටවත් අයිති නැහැ. ඒක ඉතින් නිරුද්ධ වෙලා. එතකොට දැන් යමක දැන් මේ බාහිරව පවතින මේකට අපි කියන්නේ වර්ණ නිභා මේ පැහැ සටහන මේක ඇහැට නම් වර්ණය, ශබ්දය මේ ආදී වශයෙන් ඔබ අනිත් ඉන්ද්‍රියන් වලටත් දාන්න මේක භෞතිකව පනවගත්ත දෙයක් කියන කාරණය බාහිරට අදාළ දෙයක් කියන කාරණේ තමයි මුලින්ම තේරුම් ගන්න කියලා කියන්නේ. මෙතන තියෙන්නේ බාහිර රූපයන් මෙනෙහි කරයි, බාහිර රූපයන් මෙනෙහි කරයි, බාහිර ගන්ධයන් මෙනෙහි කරයි, බාහිර රසයන් මෙනෙහි කරයි, බාහිර ස්පර්ශයන් මෙනෙහි කරයි. එහෙනම් පළවෙනි අදියර තමයි මේ රූපය කියන එක බාහිර දෙයක් කියලා අපි තේරුම් ගැනීම. දෙවෙනි එක තමයි බාහිර දෙයක් කියලා අපි තේරුම් ගත්තට පස්සේ දෙවෙනි අදියර තමයි අපි කරන්න ඕන මේ රූපය ඇති වුණේ කොහොමද කියලා විග්‍රහ කරගන්න ඕන. දැන් ඔබ දන්නවා රූපය ඇතිවීමට අපිට පර්යාය දෙකකින් විග්‍රහ කරගන්න පුළුවන්. පර්යාය දෙකකින් නෙවෙයි. පර්යාය තුනකින් විතර විග්‍රහ කරගන්න පුළුවන්. එකක් තමයි අවිද්‍යාවෙන්, කර්මයෙන්, තණ්හාවෙන්, ආහාරයෙන් විපාකයක් වශයෙන් රූපය ගොඩනගුණා කියන කාරණය. දෙවෙනි එක තමයි මේ අපේ ඉන්ද්‍රියයන් දෙකේ ගැටීම නිසා, ආයතන දෙකේ ගැටීම නිසා මේ වර්ණය අඳුරගත්තා කියන කාරණය. ඊළඟ කාරණේ තමයි මේක පටිච්ච සමුප්පාදයට දාලා විග්‍රහ කර ගැනීම. ඉතින් දැන් මෙතන දැන් මේ විපාකයක් වශයෙන්ම නම් අවිද්‍යාවෙන්, කර්මයෙන්, තණ්හාවෙන්, ආහාරයෙන්ම නම් මේ රූපය ගොඩ නැගුණේ. එතකොට යම් කිසි කෙනෙකුට මේක නැති කරනවා නම් මොකද්ද කරන්න තියෙන්නේ? එතකොට අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර නැති කිරීමෙන්මයි මේක නැති කරන්නේ. දැන් මෙතෙන්ට තව පෙලක් අය ගන්නවා නිබ්බන්ති කියලා. පහක් ගන්නවා. මොකද උපාද වය විග්‍රහ කරද්දී. නමුත් මේ පරිසම්පදා මග්ගපාළිය ඇත්තටම අරගෙන තියෙන්නේ මේ කාරණා හතර විතරයි. මෙතන ඊටාම් පැහැදිලි රූපා අවිජ්ජා සම්භූතාවත්තේහි, රූපා තණ්හා සම්භූතාවත්තේහි, රූපා කම්මස්ස භූතානි වත්තේහි. එතකොට මේ අපිට පැහැදිලි මේ රූපය අවිද්‍යාවෙන් හටගත්තේ මෙනෙහි කරයි, රූපය තෘෂ්ණාවෙන් හටගත්තේ මෙනෙහි කරයි, රූපය කර්මයෙන් හටගත්තේ මෙනෙහි කරයි, රූපය ආහාරයෙන් හටගත්තේ මෙනෙහි කරයි. මෙන්න මේ කියන ආකාර හතරට රූපය හටගත්තයි කියන එක දකින්න ඕන. ඒක නුවණින් මෙනෙහි කරන්න ඕන. අපේ අවිද්‍යාව නිසාමයි, අවිද්‍යාවේ විපාකයක් නිසාමයි අපිට රූප දකින්න වෙලා තියෙන්නේ. අපේ කර්මයේ විපාකයක් වශයෙන්මයි, තණ්හා විපාකයක් වශයෙන්මයි, ආහාරයේ විපාකයක් වශයෙන්මයි. දැන් අපි මව් කුසකට අපි යනකොට අපි කියනවා මේ සමතින්ස කර්මද රූප, කාය දසක, භාව දසක, වස්තු දසක කියන දසක කලාප යනවා කියලා. එතකොට ජනක කර්මයට කර්මයෙන් දුන්නට පස්සේ ශක්තිය උපදින්න ඊට පස්සේ ආහාරයෙන් පවත්වගෙන යන්නේ. එතකොට අපිට පැහැදිලි මෙන්න මේ කාරණා හතර මත පදනම් වෙලාම තමයි මේ රූපය ගොඩනැගෙන්නේ. ඒකේ විපාකයක් විදියට. එතකොට ඒක අපි නුවණින් මෙනෙහි කරනවා. එතකොට මේක තමයි ඇති වෙන්න හේතුව. තවත් එක විදියකට ගත්තාම මේ රූපය හැදුනේ කුමක් නිසාද? අපි ඊළඟ කාරණේට ආවොත් චතුන්නං මහා භූතානං උපාදාය වත්තේ, රූපා uppannāni වත්තේ, රූපා සමුදය වත්තේ. රූප සතර මහා භූතයන් එහෙම නැත්නම් සුද්ධාෂ්ටකයක් නිසාමයි මේක විද්‍යමාන වුනේ. දැන් මේ ආයතනත් රූපත්, මේ ආයතන දෙකත්, මේ වර්ණ සටහනත්, මේ සමස්තයම චක්කු ප්‍රසාදයේ ගෝචර කරගන්න මේ වර්ණ නිභා කියන පැහැ සටහන, මේ සියල්ලම සතර මහා ධාතුන්ගේ උපාදාය රූපයන් නිසාමයි හටගත්තේ. එතකොට මෙන්න මේ විදිහට මෙනෙහි කරන්න ඕන. දැන් පළවෙනි මෙනෙහි කිරීම කරා මේක බාහිර ආයතනයක් කියන එක. දෙවෙනියට අපි මෙනෙහි කරා මේක අවිද්‍යා, කර්ම, තෘෂ්ණා, ආහාර කියන දේවල් වල ප්‍රත්‍යක් නිසා තමයි මේ රූපය අපිට මුණ ගැසුනේ කියන කාරණය. ඊට පස්සේ අපි නැවතත් මෙනෙහි කරනවා මේ රූපය සතර මහා ධාතුන්ගේ උපාදාය රූපයන් නිසාම තමයි මේක ගොඩනැගුණේ කියන කාරණය. එතකොට මේ විදිහට මෙන්න මෙහෙම ආකාර තුනකට මෙනෙහි කරනවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? අපි නැවතත් ඊළඟ මෙනෙහි කිරීම ඊළඟ මෙනෙහි කරන තැනදී අපි කරන්නේ මොකද? රූපා අහුත්වා සම්භූතං හුත්වා න භවිස්සති වත්තේති කියන කාරණය. මේ රූප සටහන, පැහැ සටහන කියන එක පෙර ඇති වූ දෙයක්ුත් නෙවෙයි.
මේක අනාගතයට පවතින දෙයක්ුත් නෙවෙයි. මේ මොහොතේම හේතු ප්‍රත්‍යට අනුව මේ මොහොතේම ඇතිවෙච්ච රූපයක්. ඒතර මේ රූපය ඔබට හෙට දකින්නවා කියලා දකින්නත් බෑ. මේක මේ මොහොතෙන්ම නිරුද්ධ වෙලා යනවා. දැන් ඔබ දැන් මේ ඊයේ දැකපු පින්තූරයක් අදත් දකින්නකොට එකපාරම අඳුනගත්තත් ඔබට ඒ ඇහැට එන වර්ණ සංඥාව වෙනස්. වෙන ඒ මුලේ ඊයේ ආපු වර්ණ සටහන් නෙවෙයි අද එන්නේ. හැබැයි ඔබ ඒ වර්ණ සටහන ඊයේ අරගෙන මනසේ මඤ්ඤණා කරලා මනසේ සටහන් කරගත්ත හන්දා අද දකින්නකොටම ඔබට ඊයේ එක වගේ පේනවා. නමුත් ඔබ අද අලුතෙන් වර්ණ සටහනකුයි ඔබේ ඇසට ගත්තේ. ඔබට ඒක තේරෙන්නේ නැහැ. මොකද ඔබ තුල තියෙන අවිද්‍යාව නිසා. ඔබ නෙවෙයි අපි සියලු දෙනා ගාව තියෙන අවිද්‍යාව නිසා අපිට ඒක තේරෙන්නේ නැහැ. මොකද අපි අර මුලින් අරගෙන ඒක ස්ටෝක් කරගෙන තියෙන හන්දා අපේ මනසේ අපි අලුතෙන් දකින්නකොට හිතන මේ ඊයේ දැකපු එක කියලා. නෑ. ඔබ අදත් අලුතෙන්මයි මේ වර්ණ සටහන ගත්තේ. මොකද මේ මොහොතේ මේ දකින මේ වර්ණ සටහන පැහැ සටහන මේක මේ දැන් ඇති වෙලා දැන් නැති වෙන දෙයක්. මේක මේ කලින් හටගත්ත දෙයක්වත් ආපහු මේක හෙට හට ගන්න දෙයක්වත් එහෙම දෙයක් නෙවෙයි. මේක මේ මොහොතේ ඇති වෙලා නැති වෙන දෙයක්. එතකොට මෙන්න මේ වර්ණ සටහන රූප සටහන මේ දැන් ඇති වෙලා දැන් නැති වෙන දෙයක් කියන එක දකින්න ඕන. ඒ වගේම ඔබට කනට ඇහෙන ශබ්දත් එහෙමයි. මේ ශබ්දය මේ දැන් ඇති වෙලා දැන් අපි ඊයේත් එයා බැන්න පෙරේදත් එයා මට බැන්න කියලා ඒ සටහන් කරගන්නේ මනසට ගෙනහැල්ලානේ. නැත්නම් එහෙම සටහන් කරගන්න බෑ. ඒ ශබ්දය ඔබට දැන් විතරයි ඇහෙන්නේ. ඒක අපෝ හෙට ඇහෙන්නත් බෑ. ඒක ඊයේ හවු එක අදහන්න බෑ කොහෙද. මේ මොහොතේ ඇති වෙලා නැති වෙන දෙයක් ඒක. ඔබේ කනට දැනෙන. එතකොට ඒක මත පදනම් වෙලා තමයි ඔබ තීරණය කරන්නේ යා මට ඊයේ බැන්න පෙරේද බැන්න ඊට කලිනුත් බැන්න මේ ආදී වශයෙන් මඤ්ඤණා කරන්නේ කල්පනා කරන්නේ ඔබ මේ මොහොතේ ඇති වෙලා නැති වෙනවා කියන ධර්මතාවයේ තේරුම් නොගත්ත නිසා. දැන් එතකොට අපි මුලින්ම මේ කල්පනා කරා මේක මොකද්ද? මුලින්ම මේ රූපේ බාහිර ආයතනයක් කියලා අපි තේරුම් ගත්තා. දෙවෙනියට අපි තේරුම් ගත්ත මේක අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන දේවල් වල ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක් කියලා තේරුම් ගත්තා. තුන්වෙනියට අපි මේක මෙනෙහි කරා මේක සතර මහා ධාතුන්ගේ සමவாயයක්. සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දෙයක් කියන එක. ඊට පස්සේ අපි කල්පනා කරා මේක මේ මොහොතේ ඇති වෙලා නැති වෙන දෙයක්. එහෙම නැතු මේක ඊයේ දැකපු එක අද දකින්න බෑ කියලා මේක මේ මොහොතේ විතරක් පනව ගන්න දෙයක් කියන කාරණේ දැනගත්තා. මෙනෙහි කරා. අපි ඊළඟට ආවහම ඊළඟ අපි මොකද කරන්නේ? රූපා අද්වා අසන්තා විපරිණාමා ධම්මාති වත්තේති. රූපේ අත්තනවන්ත මේ ආදි වශයෙන් රූපයෝ නැතිව ඇතිවන්නා වූ ඇතිව නැතිවන්නා වූ මෙනෙහි කරයි. එතකොට මේ රූපය ස්ථිර නැහැ. මේක අනිත්‍යයි. මේක වෙනස් වෙන දෙයක්. මේක ක්ෂණ වෙන දෙයක්. මේ චිත්තක්ෂණයක් තුල ඇති වෙලා චිත්තක්ෂණයක් තුල නිරුද්ධ වෙන දෙයක්. විනාශ ස්වභාවයට යන දෙයක්. කියලා මේකේ ස්ථිර නැති ස්වභාවය දකින්න. දැන් ඉස්සෙල්ල දැක්කේ මේ මොහොතේ විතරක් ඇති වෙන දෙයක් කියලා ඒ ඇති වෙච්ච දේ ස්ථිර නෑ කියලා දකින්න ඔයා. ඒ මඤ්ඤණා ඒ කල්පනාව තුල. දැන් බලන්න මේ ඇත්තරම ගෝචර නානත් ඥාන නිද්දේශේ මේ රූපය මෙනෙහි කරන්න ඉතාම ලස්සන ඉගැන්වීම් ටිකක් තියෙනවා. ඔබ ඒක නැවතත් ඔබට පුළුවන් වෙලාවක තව ටිකක් දිගට මේ ස්ටඩි කරන්න. මොකද මම මේ කෙටි කෑලි කපලයි මේක අරගෙන තියෙන්නේ. එතකොට මේ විදියට ඔබ මේ දැක්ක රූපය මේ දැන් දැක්ක වර්ණ සටහන ඒ සටහන අනිත්‍ය දෙයක්. ඒක වෙනස් වෙන දෙයක්. ඒක ස්ථිරව පවතින දෙයක් නෙවෙයි කියලා දකින්න. හොඳයි. දැන් එහෙම ස්ථිර දෙයක් නෙවෙයි කියලා කාට හරි මේ පැහැ සටහන වර්ණ සටහන ඔබ හැට දකින්න රූපය දකින්න පුළුවන් නම් ඒක ඒ වෙලාවට විතරක් හේතු ප්‍රත්‍යයෙන් ඇති වෙන දෙයක් කියලා දකින්න පුළුවන් නම් බලන්න කොච්චර තියෙන ප්‍රශ්න අඩු වෙනවද කියලා. කොච්චර පනවා ගැනීම අඩු වෙනවද කියලා. හොඳයි. ඊළඟට මේ සූත්‍රයේ මේ පටිසම්භිදා මග්ගපාළී තව විග්‍රහ කරනවා රූපා අනිච්චා සංකතා පටිච්ච සමුප්පන්න කය ධම්මා වය ධම්මා විරාග ධම්මා නිරෝධ ධම්මා වත්තේති. රූපයෝ අනිත්‍යය ප්‍රත්‍යයෙන් සකස් කරන ලද ප්‍රත්‍ය නිසා උපන්නා ෂණ ස්වභාව ඇත්තා විනාශ වෙන ස්වභාව ඇත්තා වෙන්නන ස්වභාව ඇත්තා නිරුද්ධ වෙන ස්වභාව ඇත්තා මෙනෙහි කරයි. එතකොට මේ මොහොතේ ඇතිවෙච්ච මේ රූපය මේ පටිච්ච සමුප්පාදයට ඒ කියන්නේ හේතු ගොඩක් නිසා මේ මොහොතේ හේතු ප්‍රත්‍යයට අනුව ඒ අවශ්‍ය කරන කන්ඩිෂන්ස් ටික ඒ අවශ්‍ය කරන හේතුන් ටික ඇතිවෙච්ච නිසා ඇතිවෙච්ච දෙයක් විනා මේක
නිට්ටයයි සුභයි සුඛයි ආත්මයි කියලා අල්ලන්න තරම් දෙයක් මේකේ නෑ. මේක අනිත්‍ය වෙන දෙයක්. මේ වර්ණ සටහන කියලා කියන්නේ මේ දැන් උදාහරණයක් අපි දැන් අපේ අම්මා දැක්ක කියමු. අපි අපේ අම්මා දැක්ක කියන එකෙන් අදහස් කරන්නේ ඇත්තටම අම්මද අපි දකින්නේ අම්මගේ ශරීරයට සාපේක්ෂව වර්ණ සටහන්ද අපි දකින්නේ. අපි දකින්නේ වර්ණ සටහන්. එතකොට ඒ වර්ණ සටහන ඇවිල්ලා අපිට කියන්නේ නැහැනේ මේ අම්මා කියලා. ඒ වර්ණ සටහන අපිට ඇවිල්ලා කියන්නෙත් නෑ මේ ස්වාමින් වහන්සේ නමක්, මේ ගිහියෙක්, මේ පැවිද්දෙක්, මේ කාර් එකක්, මේ ලොරියක්, මේ ගෙයක්, මේ ගහක්, මේ වර්ණ සටහන ඇවිල්ලා කියන්නේ කවදාවත්. එතකොට වර්ණ සටහන මත පදනම් වෙච්ච අපේ හිත තමයි මේ මොකද්ද කියන එක තීරණය කරන්නේ. එතකොට ඔබ ඔබේ අම්මා කියලා මෙච්චර කල් ආමන්ත්‍රණය කරේ මේ වර්ණ සටහන් ටිකකට. ඔබ ඔබේ කාර් එක කියලා කතා කරේ මේ වර්ණ ටිකකට. ඔබ ගහක් කියලා කතා කරේ මේ කලර් ටිකකට, වර්ණ ටිකකට. රූප සටහන් ටිකකට. පැහැ සටහනකට. මේ චක්‍ර ප්‍රසාදේ මේ උපාදාය රූප වලින් හදලා දෙන මේ ප්‍රසාද රූප සටහනට. දැන් බලන්න දැන් මෙහෙම බැලුවහම මේ විදියට අපි මඤ්ඤණ කල්පනා කරාම මෙනෙහි කරාම අපි රූපයට තියෙන ආශාව, රූපයට තියෙන චන්දරාගය අපි තුලින් ටික ටික අඩු වෙලා යනවා. එයා එතකොට රූප එක්ක ගැටෙන්නේ නැහැ. එයා දැනගන්න මේ වර්ණ සටහනක් විතරයි කියලා. ඒ රූපයට අදාළ වටිනාකම් සමස්තයම ගොඩ නැගුවේ අපේ මනස. එහෙම නැතු රූපයෙන් අපිට ආවේ මේ වර්ණ සටහනක් විතරයි. එතකොට මේ වර්ණ සටහන මත පදනම් වෙලා තමයි රූපය අපි අල්ලගෙන ඒක නිට්ටයයි සුභයි සුඛයි ආත්මයි කියලා අල්ලගෙන ඒ රූපේ මත පදනම් වල දුක් විඳින්න පටන් ගන්නවා. එතකොට මේ මොහොතේ මේ ඇති වෙන රූපයත් පටිච්ච සමුප්පන්න බව නුවණින් මෙනෙහි කරනවා. එහෙම පටිච්ච සමුප්පන්න බව යා මෙනෙහි කරනකොට අන්න එයාට රූපයට තියෙන චන්දරාගය ටික ටික අඩු වෙලා යනවා. හොඳයි. ඊට පස්සේ දැන් ඔන්න ඔය විදියට මේ විදියට රූපය දකින්න මේ කියන පටිච්ච සමුප්පන්නවම මේ විදියටම මේ රූපය දකින්න ගමන් මේක නිත්‍ය දෙයක් නෙවෙයි සුබ දෙයක් නෙවෙයි කියලා දකිනවා. ඒ වගේම යා මොකද කරන්නේ මේ විදියට මේ ඇති වෙච්ච බාහිර ආයතනය අනිත්‍යයි කියන එක යා දකිනවා. ඒ වගේම යා අවිද්‍යාවෙන් කර්මයෙන් තණ්හාවෙන් මේ රූපය ඇති උනේ. එතකොට මේ රූපය නිරුද්ධ වන්නේත් අවිද්‍යාවෙන් කර්මයෙන් තණ්හාවෙන් ආහාරයෙන් කියන එක යා තේරුම් ගන්නවා. එතකොට මේ ප්‍රත්‍යම නැති කිරීමම තමයි මේ රූපය නැති කරන්න තියෙන රූපයට තියෙන චන්දරාගය නැති කරන්න තියෙන ක්‍රමවේදය කියලා එයා දකිනවා. ඒ වගේම එයා දැනගන්නවා මේ සතර මහා භූත නිසා හටගත්ත රූපය. එතකොට මේ සතර මහා භූත ධාතුත් මේවත් මේ සමස්තයම අනිත්‍යයට යටයි. ඉතින් මේවා නිට්ටයයි සුභයි සුඛයි ආත්මයි කියලා දකින්න ඕනේ නැහැ කියන එක එයා දකිනවා. එතකොට එයා දකිනවා මේ මොහොතේ විතරක් ඇති වෙන මේ පැහැසටහනක් මේකත් වෙනස් වෙලා යන දෙයක්. ඒකත් හේතු ප්‍රත්‍යර අනුව හටගත්ත දෙයක්. ඒ හේතු නැති වුනහම ප්‍රත්‍ය නැති වෙලා යනවා. ඒ විදිහට එයා දකිනකොට අන්න එයාට ඉති රූප සමුදය අත්ංගම මේක තමයි රූපේ මිදීම කියන එක එයාට තේරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මොකද දැන් එයා රූපය දැනගත්ත රූපේ සමුදය දැනගත්ත. දැන් තව එකක් තමයි මේ ආයතන කියන කතාවට අපි ආවහම දැන් රූපය හටගන්න හේතු අපි මුලින් කතා කරා අවිද්‍යාව, තෘෂ්ණා, ආහාර, කර්ම කියලා. දැන් අපි මෙතෙන්ට ආවහම මේ ආයතන නිසා නේද මේ රූපය ඇති වෙන්නේ කියන කාරණේ අපිට තේරුම් ගන්නත් පුළුවන්කමක් තියෙනවා. ඇස නොතිබුණා නම් ඔබට රූපයක් දකින්න හම්බ වෙන්නේ නැහැ. රූප නොතිබුණා නම් ඇහැ විතරක් තිබිලත් ඔබට ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඒ දෙකම තිබුණත් මදි. මනස නොතිබුණා නම් ඔබට රූපය පිළිබඳව දැනගන්න වෙන්නේ නැහැ. ඔබේ කන විතරක් තිබිලා ඔබට ශබ්ද අහන්න බෑ. ශබ්ද විතරක් තිබුණත් මදි. මනසක් තියෙන්න ඕන. මේ විදිහට ඉන්ද්‍රියන් සියල්ලටම මේක දාලා බැලුවහම මෙන්න මේ ඉන්ද්‍රියන් ටිකේ ඇසත් රූපයත් මනසත් කියන මේ තුන්දෙනාම මත එකතු වෙලා තමයි මේ තුන්දෙනා ඕනෝන්ට අඤ්ඤමඤ්ඤව එකිනෙකාට කටයුතු කළා තමයි රූපය පිළිබඳව දැනීමක් අපිට හදලා දුන්නේ. එතකොට මේ රූපයේ අයිතිය ඇහැටවත් රූපයටවත් මනසටවත් හුදකලාව පවරන්න බෑ. ඒකෙන් මම මතක් කරේ මේ රූපය සටහනට මේ පැහැ සටහනට නැතුව මේ රූපයට කෙලින්ම ඇහැ නැතුව මනසට යන්න බෑ. ඒතර මේ තුන් දෙනාගේම එකතුවක් නිසා තමයි මේ රූපය පිළිබඳව දැනීම හදාගත්තේ. එතකොට මේ තුන් දෙනාම ඇති උනේ චක්කු විඥාණය
ඇති වුණේ මොනව නිසාද? මෙන්න මේ ආයතන ටික නිසා. එතකොට මේ නාම රූප නිසා විඥානය ඇති වුණා, විඥාන නිසා නාම රූප ඇති වුණා. නාම රූප නිසා මොකද උනේ? සලආයතන ඇති වුණා. සලආයතන නිසා ස්පර්ශය, පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා භවෝ, භවපච්චා ජාති, ජාතිපච්චා ජරා මරණ, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස් ඔය ආදී වශයෙන් සම්පූර්ණ සර්කල් එක යන්න ගත්තේ මෙන්න මෙතන මේ ටික අපි අවබෝධ කරගත්තේ නැති නිසා. ඒතර ආධ්‍යාත්මික ආයතනය කුමක්ද කියලා හරියට දැක්කනම්, බාහිර ආයතනය කුමක්ද කියලා හරියට දැක්කනම්, ඒ ආයතන දෙක තුල ගැටීම් නිසා ඇතිවන රූපය කියන එක ඔබ දැක්කනම්, ඒ රූපය මත පදනම් වෙලා ගොඩනගෙන චක්කු විඥානය කුමක්ද කියලා ඔබ දැනගත්තනම්, අන්න එතකොට ඔබ මේ ආයතන ටිකත් හොඳටම දැනගත්ත වෙනවා. රූප සටහනත් හරියට දැනගත්ත වෙනවා. අන්න එතකොට ඔබ රූපය පිළිබඳව සැබෑ දැනීමක් ඇති කරගත්තාම එතකොට ඔබ තේරුම් ගන්නවා මේ රූපය ඇති උනේ අවිද්‍යාව, තෘෂ්ණා, ආහාර, කර්ම කියන කාරණා නිසා. එතකොට ඒවායේ නැතිවීම තුලින්ම තමයි මේක සම්පූර්ණයෙන්ම නැති කරගන්න ඕන. එතකොට මේ යම්කිසි කෙනෙක් රූපය කෙරෙහි තියෙන චන්දරාගය අඩු කරගන්න නම් එයා මොකද්ද කරන්න ඕන? එයා මෙන්න මේ රූපයත්, රූප සමුදයත්, රූප නිරෝධයත් කියන කාරණා ටික නිවැරදිව දකින්න ඕන. එතකොට ඒක කරන්න තියෙන ක්‍රමවේද ටික තමයි මෙන්න මේ විදිහට මෙනෙහි කරන්න ඕන. බාහිර එකක් කියලා මුලින්ම අපි දකිනවා. ඊට පස්සේ මේ රූපය ඇති වුණේ අවිද්‍යාවෙන්, කර්මෙන්, තණ්හාවෙන්, ආහාරයෙන් කියලා දකිනවා. ඊට පස්සේ මේක සතර මහා ධාතුන්ගේ සමவாயයක් විදියට දකිනවා. ඊට පස්සේ මේක මේ මොහොතේ ඇති වෙච්ච දෙයක් විදියට දකිනවා. ඊට පස්සේ මේ මොහොතේ හේතු ප්‍රත්‍යයෙන් ඇති වෙලා විනාශ වෙන දෙයක් විදියට දකිනවා. ඊට පස්සේ මේක පරිසම්පන්න බව දකිනවා. ඊට පස්සේ මේ ආයතන නිසා තමයි මේක ඇති වුණේ කියන එක දකිනවා. එතකොට මේ අවිද්‍යාව මත පදනම් වෙලා මේ සමස්තයම ගොඩනගා ගත්තා කියන එක දකිනවා. ඒ දකිනකොට එයා මොකද වෙන්නේ? එයා රූපය දකිනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එයා රූපය දකිනවා. ඉති රූපං, රූපේ මෙසේ. ඉති රූපස සමුදයෝ, රූපේ සමුදය මෙසේ. ඉති රූපස අත්තංගමෝ, රූපේ ෂය කිරීම. එහෙම නැත්නම් රූපේ විනාශය, රූපේ නැති කිරීම මෙසේ කියලා දකිනවා. මෙසේ වේදනාවත් එයා මෙසේ, වේදනාව ඇතුණේ මෙසේ, වේදනාවේ නැති කිරීම මෙසේ කියන ආකාරය දකිනවා. එතකොට එහෙම දකින කෙනාට මොකද වෙන්නේ? සංස්කාර විඥාන මෙහෙම දකින කෙනාට ඉතිේතම් භාවිතා කෝ භික්කවේ අනිච්ච සංඥායවම් බහුලීකතං සබ්බං කාමරාගං, එයාගේ සියලු කාමරාගය නැති වෙලා යනවා. ඒ වගේ සබ්බං රූප රාගං, එයාගේ සියලු රූප රාගය නැති වෙලා යනවා. සියලු භව රාගය නැති වෙලා යනවා. අවිද්‍යාදී කෙලෙස් ධර්මයන් සමස්තයම නැති වෙලා යනවා. රූපය කුමක්ද? රූපේ ඉපදීම කුමක්ද? රූපේ විනාශය කුමක්ද කියලා මෙන්න මේ ආකාරයට දකිතොත්. එතකොට එහෙම දැකපු කෙනා දැන් උදාහරණයක් මේ රූපයක් මත පදනම් වෙලා එයා දැනගන්න මේ රූප සටහනක් විතරයි කියන එක. එහෙම රූප සටහනක් විතරයි කියලා දැනගත්ත කෙනා භෞතික ලෝකයේ තියෙන රූපවල ඇලෙන්නේ යන්නේ නැහැ. එයාට ඒ රූපයට තියෙන චන්දරාගය නැති කරගන්න. එහෙම නැති කරගත්තාම මොකද වෙන්නේ? රූපය අනිත්‍ය ප්‍රත්‍යයෙන් සකස් කරන ලද ප්‍රත්‍ය නිසා උපන්නා ඡේවන ස්වභාවයත්තා, විනිවචන ස්වභාවයත්තා, වෙන්වන ස්වභාවයත්තා, නිරුද්ධ වන ස්වභාවයත්තා මෙනෙහි කරයි. රූපය අනිත්‍ය වශයෙන් මෙනෙහි කරයි, නිට්ටය වශයෙන් මෙනෙහි නොකරයි, දුක් වශයෙන් මෙනෙහි කරයි, සැප වශයෙන් මෙනෙහි නොකරයි, අනාත්ම වශයෙන් මෙනෙහි කරයි, ආත්ම වශයෙන් මෙනෙහි නොකරයි, කලකිරෙයි, සතුටු නොවේයි, වෙන් වෙයි, නොයලෙයි, නිරුද්ධ වෙයි, නිරුද්ධ කරයි, නොඋපදවයි, අත්හරයි, අල්වා නොගනී. අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නේ නිට්ටය සංඥාව දුරු කරයි. දුක් වශයෙන් මෙනෙහි කරන්නේ සුඛ සංඥාව මෙනෙහි කරයි. අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නේ ආත්ම සංඥාව දුරු කරයි, කලකිරෙයි. තෘෂ්ණා සාගත ප්‍රීතිය දුරු කරයි. ඒ වගේම මෙතන තව එකක් අපිට ගන්න පුළුවන්. අසුභ වශයෙන් මෙනෙහි කරන්නේ සුභ සංඥාව දුරු කරයි. එතකොට බලන්න යම් කිසි කෙනෙක් තුළ අනිත්‍ය සංඥාවත්, නිට්ටය සංඥාවත්, සුභ සංඥාවත්, සුඛ සංඥාවත්, ආත්ම සංඥාවත් ප්‍රහීන වෙනකොට අන්න යා තුළ එතනින් සතර සතිපට්ඨානයම මේ ප්‍රගුණ වෙනවා. ඒ සතර සතිපට්ඨානය ප්‍රගුණ වෙනකොට මොකද වෙන්නේ? අන්න එතකොට යා රූපය කුමක්ද කියලා දැනගන්න. ඉතින් මෙතන මේ සූත්‍රය තුල අනිච්ච සංඥාව කියලා කතා කරලා තියෙන්නේ ඔන්න ඔය වගේ දිග කතාවක් කියන කාරණය
සියලු දෙනාම තේරුම් ගන්න ඕන. ඒක එච්චර පහසුවට කෙටිවට ලඝු කළ යුතු කාරණයක් නෙවෙයි අනිච්ච සංඥාව ගැන ඉතාම ගැඹුරු කාරණයක් කියන කාරණය මේ හරහා ඔබට තේරෙන්න ඕන. ඉතින් අද දවස තුල අපි සාකච්ඡා කරා අනිච්ච සංඥාව මොකක්ද කියන එක කතා කරලා ඉවර කරා. ඒකට අපිට ඊළඟ සතියේ අපි සාකච්ඡා කරමු අනිච්ච සංඥා. ඊට පස්සේ අපිට තියෙන්නේ අනත්ත් සංඥාව. ඒතකොට දැන් රූපය පිළිබඳව මූලික වශයෙන් අනිච්ච සංඥාව තුල කතා වෙච්ච නිසා අනිත් ඒවා අපිට ඉතා ඉක්මනින් කතා කරලා ඉවර කරගන්න පුළුවන් කියලා මම කල්පනා කරනවා. මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඒ දේවල් මට දුරකථන ඇමතුමක් දීලා හරි ඊමේල් හරි කරන්න පුළුවන්. එතකොට ඒ කාරණාත් අපිට ඊළඟ සතියේ තවදුරටත් කතා කරන්න පුළුවන්. ඒ නිසා සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඔන්න අද දවස තුල අපි සාකච්ඡා කරා රූපය කියන්නේ කුමක්ද? රූපය ඇති වුණේ කොහොමද සහ ඒ රූපය කොහොමද අපි නිරුද්ධ කරන්නේ කියන කාරණා. ඒ නිසා සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. මේ කියන මේ මතක් කරපු කාරණා ටික තවදුරටත් පොඩ්ඩක් මෙනෙහි කරමින් කල්පනා කරමින් මේ අර ඉස්සෙල්ලා පෙන්වලා දීපු ආකාර විදිහට මේ භෞතිකව තියෙන මේ රූපය දකින්න උත්සාහ කරන්න. එතකොට ඔබට පුළුවන්කම තියෙනවා රූපය කෙරෙහි තියෙන චන්දරාගය දුරු කරන්න. ඒ නිසා කල්පනා කරන්න සිල් දෙනා තාම හොඳින් ධර්ම ශ්‍රවණය කරා. මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ගොඩනැගෙන අනන්ත විභව ශක්තිය සියලු දෙනාට නිදුක් නිරෝගී කායික මානසික සුවපත් භාවයේ පිණිසත් සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා පිණිසත් හේතු වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමින් ඔහොම වන්දනා කරගන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සියලු දෙනාට තිරුවන් සරණයි.